12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය ඉනෝකා බ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. මානව හිමිකම් කඩකිරීම් සිදුවැද්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට. අවසන් වාර්තාව මාස 6කින්. ලාබ් සමාගම ගෑස් අලුවියෙන් ඉවත් වන්නේ නම් එම සමාගමට ඛනිජ තෙල් සංස්ථාව ලබා දී ඇති 50 ලිට්‍රෝ සමාගමට. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මීගේ දරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පොලිස් කණ්ඩායම් දෙකක්. බස්නාහිර පළාතේ පුද්ගලයන් ලක්ෂ 3කට ත්‍රිවිධ හමුදාවෙන් කොවිඩ් එන්නත. සේවක අර්ථ සාධක අරමුදලින් බදු අය කිරීමක් නොමැති බව අවධාරණය කෙරේ. උදය ගම්මන්පිල මහතාට ගෙන විශ්වාසභංගයේ පරාජය වීම ජනතාව ලැබූ පරාජයක් බව සමගී ජනබලවේගයේ පවසයි. හයිටි රාජ්‍යයට නව අග්‍රාමාත්‍යවරයෙක්. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ආරම්භය තවමත් අවිනිශ්චිත තත්වයක. මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙයි. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ එය ජනාධිපතිතුමාට බාර දී ඇත. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනයේ පිණිස ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මෙම කොමිසමට සමාජිකයන් පත් කරනු ලැබින. එහි සභාපතිවරයා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර AHMD නවාස් මහතායි. විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ යාපනයේ හිටපු නගරාධිපති යෝගේශ්වරී පත්කුණ රාජා මෙහි සෙසු සමාජිකයෝ වෙති. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන මතවාදයට එකඟ නොවන කොමිෂන් සභාව මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවට අතුරු වාර්තාවෙන් පෙන්වා දී ඇත. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ 9, 11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා 3ක් අතුරු වාර්තාවෙන් ඉදිරිපත් කර තිබේ. 9 වෙනි වගන්තිය මගින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේදී අවම මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබා ගන්නා පුද්ගලයන්ට අධිචෝදනා ගොනු කර නඩු අසා නිම කිරීම එහි සඳහන්ය. 11 වෙනි වගන්තිය යටතේ රැඳවුම් කරුවන් බන්ධනාගාරය තුළ රඳවා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවෙස් හෝ ගම් ප්‍රදේශය තුළ රඳවා තබා ගැනීමට ඇති හැකියාව පෙන්වා දී ඇත. 13 වෙනි වගන්තියට ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත සිළු ජාතීන් නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කරයි. කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස 6 තුළ බාර දීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම අපේක්ෂා කරයි. ගෑස් අලුවියෙන් හා ආනයනයෙන් ඉවත් වන්නේ නම් ලාබ් සමාගමට ගෑස් අලුවියට හා ආනයනයට ලබා දී ඇති 50% ප්‍රමාණය ලිට්‍රෝ ගෑස් සමාගමට දෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි. ලාබ් ගෑස් සමාගම ගෑස් අලුවියෙන් හා ආනයනයෙන් ඉවත් වන බවට මාධ්‍යයෙන් ප්‍රචාරය වීමත් සමග ඊට අවධානය යොමු කළ සභාපතිවරයා මේ බව සඳහන් කළේය. ඛනිජ තෙල් සංස්ථාවේ ගෑස් අලුවියෙන් හා ආනයනයෙන් 50% ප්‍රමාණයක් ලාබ් ගෑස් සමාගම සිදු කරයි. ඕන්නින් ඉවත් වූහොත් ඒ ලිට්‍රෝ ගෑස් සමාගමට ලබා දීම තුළින් ගෑස් අලුවියේ සහ ආනයනයේ කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවන බව හෙතෙම පෙන්වා දෙයි. ලාබ් සමාගමට අපි විසින් අපේ නිෂ්පාදනයෙන් පංචනීතික සංස්ථාවේ සපුගස්කන්ධ පිරිපාදුවේ නිෂ්පාදනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් දැනට ලබා දෙනවා. මේකෙන් ඔවුන් එම ව්‍යාපාරික කටයුතු වෙන ඉවත් වෙනවා නම් අපේ සම්පූර්ණ නිෂ්පාදනය ලිට්‍රෝ සමාගමට දීමට අවශ්‍ය සාකච්ඡා මේ දින ආරම්භ කළ තියෙන අනුව ලිට්‍රෝ සමාගමට අපි ලබා දීමට කටයුතු කරනවා. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිලිස්සී මියගිය දරය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත. කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයට අයත් නිලධාරීහු හා කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකයට අයත් නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කරති. මෙම දැරිය පාසල් ගිය පාසලේ විදුහල්පතිවරයා සහ උපවිදුහල්පතිවරයාගේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. අද දිනේදී ඩයගම ප්‍රදේශයේදී දැරියගේ මවගේ නැවත ප්‍රකාශයක් ලබා ගැනීම නියමිතව තිබෙනවා. ඒ වගේම අනිකුත් අදාළ අයගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සිටි පිරිමි සේවකයෙකුගේ දුරකථනය පොලිසිය භාරයට ගෙන තිබුණා මීට දින කිහිපයකට පෙර. ඒ වගේම ඔහුගේ ප්‍රකාශයක්ද සටහන් කර තිබුණා. කෙසේ වෙතත් මෙම දුරකථනයේ යම් මකා දමන ලද දත්ත තිබේදයි පරීක්ෂා කිරීම සඳහා එම දුරකථනය ඊයේ දින බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමටත් නියමිතව තිබෙනවා. මේ අතර රිෂාඩ් බදුදීන්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන්නේ සිවිල් සංවිධාන කිහිපයක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙදෙක් සිදු කර ඇති පරීක්ෂණවලට අනුව හෙළි කරගත් තොරතුරු මත මීට සම්බන්ධයයි සැක කෙරෙන පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සාකච්ඡාවක් බොරැල්ල පොලිස් ස්ථානයේදී අද පැවැත්වින. මේ අතර රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගේ දුරකථන ඇමතුම් වලට අදාළ වාර්තාවක් සහ දැරිය මෙම නිවසට රැගෙන ආ පුද්ගලයාගේ දුරකථන ඇමතුම් හා බැංකු ගිණුම් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අලුත් කඩේ මහේස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියට නියෝග කර තිබේ. මෙම දැරිය නිවසේ සිටියේදී ඉන් පලා යා නොහැකි වන පරිදි සීලු පිටවීමේ දොරටු වසා දමා තිබී ඇත. නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 207 දෙනෙකු ගත වූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබේ. එම නීති කඩකල පුද්ගලයන් 51,000කට අධික පිරිසක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් 43,000කට අධික පිරිසකට නඩු පවරා තිබේ. තවත් 7,000කට වැඩි පිරිසකට නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ඓතිහාසික රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගලයේ 12 වන දිනය අදයි. අවසන් පෙරහර අනිද්දා වීථි සංචාරය කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන් අමතන්න 0.718 ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ බස්නාහිර පළාත තුල පමණක් පුද්ගලයන් ලක්ෂ 3කට වැඩි සංඛ්‍යාවකට එන්නත් ලබා දී තිබේ. මේ යටතේ දිවයිනේ ලක්ෂ 5කට ආසන්න පිරිසකට එන්නත් ලබා දී ඇති බව තොරතුරු වාර්තාවේ. බත්තරමුල්ල දීතුවිනේදී වීරහැර හමුදා රෝහල සහ විහාර මහාදේවී උද්‍යානයේදී එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි. සේවක අර්ථ සාධක අරමුදලේ සමාජිකයන්ගෙන් බද්දක් අය කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන්හි සත්‍යතාවක් නැතයි කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. එය සම්පූර්ණයෙන් අසත්‍ය පුවතකි. කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත්ව මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ සිදු වී නැතයි හෙතෙම අවධාරණය කරයි. දැනට තියෙන තත්ත්වය අනුව 0.58 පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද සේවා අර්ථසාධක මුදල් පනත අනුව සියලුම පිරිමි පුද්ගලයන්ට වයස අවුරුදු 55 දී ඒ වගේම කාන්තාවන්ට වයස අවුරුදු 50 දී Taman තේවෙන් ඉවත් වෙනකොට Taman ඉතිරි කරන ලද මුදල ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් කම්කරු දෙපාර්තමේන්තුව සලසලා තියෙනවා. කිසිම බද්දක් අය කිරීමට මේ දක්වා කටයුතු කරලා නැහැ. එහෙම පිළිබඳ අපි දැනට එහෙම කිසිම සාකච්ඡාවක් ඇතිවලා නැහැ කියන එක තමයි මේ වෙලාවේදී කියන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ ආනයනය කරන භාණ්ඩවලට බද්දක් පනවන්නේ දැයි කමිටුවක් මගින් තීරණය කරන බව ඇමති බන්තුල ගුණවර්ධන මහතා පවසයි. එය තවමත් යෝජනාවක් පමණි. එමෙන්ම මෙරට දේශීය භාණ්ඩද අන්තර්ජාලය ඔස්සේ ජාත්‍යන්තරයට අලෙවි කිරීමට ක්‍රියා කෙරේ. ඉන් රටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීම අරමුණයි. දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීමට වැඩපිළිවෙළ රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවේ. සුළු කෘෂි භෝග අනිකුත් සිළුම ද්‍රව්‍ය රට තුළ නිෂ්පාදනය කළ යුතුය. වසවිසින් තොර නිෂ්පාදන ඉදිරියේදී අපනයනයට සූදානම් බව ඇමතිවරයා සඳහන් කළේය.
දේශීය වෙළඳාමයි අන්තර්ජාල හරහා සිද්ධ වෙන දේශීය වෙළඳාමයි අන්තර්ජාල හරහා සිද්ධ වෙන විදේශීය වෙළඳාමයි කියන්නේ දෙකක්. එතකොට අන්තර්ජාල හරහා සිද්ධ වෙන දේශීය වෙළඳාමේදී ප්‍රවාහන ගාස්තු හැර වෙන බදු පැනවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එම් බදු අය කරන්න නීතියකුත් නැහැ. සමහර අය විදේශවල භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ අනුන් කරලා ගෙනා ගන්නවා. දැන් එහෙම භාණ්ඩ ගේනකොට තැපැල් දෙපාර්තමේන්තුව හරහා ගේනේවත් නම් තැපැල් දෙපාර්තමේන්තුවේ තියෙනවා පාර්සල් පරීක්ෂා කරලා බලලා බද්දක් අය කරන්න. ආනයනය කරන භාණ්ඩ වලට බදු ගෙවන්න එපා. දැන් මේක එහෙම නැතුව තියෙන්නේ. සඳහා අපි විශේෂඥ කමිටුවක් දාලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක අපනයන සංවර්ධන මණ්ඩලයේ තානාපති කාර්යාල සහ මේ පිළිබඳ තාක්ෂණික දැනුම ඇති පුද්ගලිකාංශය සමග එකතු වෙලා ලංකාවේ නිෂ්පාදනත් අන්තර්ජාලය හරහා විදේශ වෙළඳපොළට විකුණන්න පුළුවන්. විදේශ වෙළඳපොළ ඒවා ගන්න පුළුවන්. ඒ සඳහා නියමනයක් අධීක්ෂණයක් සහිත වැඩපිළිවෙලක් සකස් කරන්න. ගුරු සංගම් කිහිපයක් කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්ද නොතකා යළිත් හෙට කොටුව දුම්රිය ස්ථානයේ අසල උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ පිළිබඳ කොටුව හෝ ඒ අවට පොලිස් කිසිවක් දැනුවත් කිරීමක්ද කර නැත. රජයේ අපහසුතාවට පත්කිරීමේ අරමුණින් විපක්ෂයේ මෙම උද්ඝෝෂණ පිටුපස සිටින බව වාර්තා වී තිබේ. පසුගිය උද්ඝෝෂණ සඳහා විපක්ෂයේ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ද එක්ව සිටිනු දක්නට ලැබිණි. අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි. එවැනි තත්ත්වයක් යටතේ ගුරු සංගම් නායකයන් පිට පළාත් වලින්ද උද්ඝෝෂණ සඳහා ගුරුවරුන් කැඳවීමට ක්‍රියා කරමින් සිටී. කෙසේ වුවත් උතුරු නැගෙනහිර පළාත්වල ගුරුවරුන් මෙම උද්ඝෝෂණ සඳහා එක් නොවේ. ඔහු තවදුරටත් දරුවන් සඳහා මාර්ගගත අධ්‍යාපනය ලබා දීමට ක්‍රියා කරමින් සිටිති. උදේ ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීම ජනතාව ලැබූ පරාජයක් බව සමගී ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි. ඉන්ධන මිල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් සිදු කරන ප්‍රකාශ ජනතාව නොමග යැවීමක් බව හිතම කියයි. එය විශ්වාසභංග යෝජනාවේදී පැහැදිලි වූ බව ඔහු සඳහන් කරයි. මේ අතර විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කළ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ඔවුන්ගේ මැතිවරණ කොට්ටාශ වෙත ගොස් ජනතාව දැනුවත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. එම වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අභ්‍යන්තර ගැටලු පැවතියද ආණ්ඩුව දුර්වල කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාඩියවසම් මහතා සඳහන් කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ පවුල් 1,65,000ක් දැනට හඳුනාගෙන ඇතැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. සත්ව පාලනය, කෘෂි හා ගෘහ කර්මාන්ත ආශ්‍රිතව ආදායම් උත්පාදනයට ග්‍රාමීය මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ මූලිකත්වයෙන් සෑම ගමකම අලවිසැල් ආරම්භ කෙරේ. කාබනික නිෂ්පාදන ව්‍යාපෘතිද මිට අයත්ය. විවිධ ආයතන සම්බන්ධ කර ගනිමින් ජීවනෝපාය ව්‍යාපෘති ආරම්භ කිරීමට උපදෙස් දී ඇතැයි හෙතෙම සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. මාර්ග සංවර්ධනය කිරීමේදී ප්‍රමාදයක් දක්වන කොන්ත්‍රාත්කරුවන් වෙනුවට නව කොන්ත්‍රාත්කරුවන් කෙරෙහි අවධානය යොමු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් LVS වීරකෝන් මහතා පවසයි. මාර්ග ලක්ෂ්‍ය වැඩසටහන සහ අනිකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. පසුගිය වසරේදී වැඩි ප්‍රගතියක් පෙන්නුම් කළ කොන්ත්‍රාත්කරුවන්ට මෙහිදී ප්‍රමුඛතාව හිමි වේ.
මාර්ග සංවර්ධන වැඩපිළිවෙල කඩිනම් කිරීමටත් ඒ වගේම ප්‍රගතිය අඩු අයක පිළිබඳව හොයලා බලලා ඒගොල්ලන් සම්බන්ධව ප්‍රගතිය වැඩි කරන්න යම් කිසි උපකාරයක් නැත්නම් දෙන්න පුළුවන් නම් එහෙම දීලා ඉදිරියට ගැනීමත් එහෙම නැත්නම් ඒ ප්‍රගතිය අඩු අය අයින් කරලා නව කොන්ත්‍රාත්කරුවන් මගින් මාර්ග සංවර්ධනය කඩිනම් කරලා රජයේ ප්‍රතිපත්ති අනුව 2024 අග වෙනකොට අධිවේගී මාර්ග ව්‍යාපෘති ලක්ෂ්‍ය වැඩසටහන ඒ වගේම අනිකුත් මාර්ග සටහන් අවසන් කිරීම තමයි පරමාර්ථය වෙලා. ඒ සඳහා ගත්ත අලුත් ක්‍රියාමාර්ගයක් විදිහට තමයි අපි මේක දැක්කේ. විදෙස් පුවත් හයිටි රාජ්‍යයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරේ. හිටපු ජනාධිපති ජොවනල් මොයිස් මහතා ඝාතනය කිරීම හේතුවෙන් ඇති වූ දේශපාලන නොසන්සුන්තාව හමුවේ ඒරියල් හෙන්රි මහතා අගමැතිවරයා ලෙස වැඩබාරගෙන තිබේ. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන හෙන්රි මහතා ඝාතනයට ලක් වූ ජනාධිපතිවරයා විසින් අගමැති දුරිය සඳහා පත් කර තිබුණේ. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වන මැතිවරණයේදී නව ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගන්න අතුරු ඒරියල් හෙන්රි මහතා හයිටි රාජ්‍යයට නායකත්වය දෙනු ඇත. නව අගමැතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය සහාය පළ කර තිබේ. කැරලිකරුවන් පිරිසකගේ අත්අඩංගුවට පත්ව සිටි නයිජීරියාවේ මවුරුන් සහ ළමයින් 100 දෙනෙකු නිදහස් කර තිබේ. මෙම පිරිස ඉකුත් මාස 8 වෙනිදා එරට සම්ෆාරා ප්‍රාන්තයේදී පැහැරගනු ලැබින. එම සිද්ධියේදී පුද්ගලයෝ 100 දෙනෙක් මිය ගියහ. ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ කිසිදු කප්පම් මුදලක් ලබා ගැනීමකින් තොරව මෙම පිරිස නිදහස් කර ඇති බවයි. සඳ මත විද්‍යාත්මක අත්හදා බැලීමක් කිරීමට ඊශ්‍රායලය සහ ජපානය ගිවිසුමකට එළඹේ. එම ගිවිසුමට ඊශ්‍රායලයේ පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී අත්සන් තැබූ බව ඊශ්‍රායල විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. අභ්‍යවකාශ මෙහෙයුම සඳහා දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව මෙම ගිවිසුමට ඇතුළත්ය. සඳෙහි පස් රැගෙන ඔක්සිජන් හා ලෝහ නිපදවීම සඳහා පළමු වරට අත්හදා බැලීමක් කිරීමට මෙහිදී සැලසුම් කර තිබේ. ඊශ්‍රායලයේ හීලියෝ සමාගම සහ ජපානයේ අයිස්පේස් සමාගම ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාවට නංවයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 6ක සංවර්ධන කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ පුණ්‍යග්‍රාම ව්‍යාපෘතිය යටතේ මේවා පිළිසකර කෙරේ. කරන්දෙනිය, නාගොඩ, නියාගම, වැලිවිටිය, දිවිතුර, බලපිටිය සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල තෝරාගත් විහාරස්ථාන සංවර්ධනය කෙරේ. මේ සඳහා රුපියල් ලක්ෂ 20ත් ලක්ෂ 154 මුදලක් වෙන් කර ඇතැයි එම කාර්යාලය සඳහන් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් කුලලේ සොෆ්ට්බෝල් සහ ෆුට්බෝල් ක්‍රීඩා තරඟ අද සිට ආරම්භයි. සොෆ්ට්බෝල් කාන්තා පළමු තරඟයේ ෆුකුෂිමා ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ විය. ජපානයේ සහ ඕස්ට්‍රේලියානු සොෆ්ට්බෝල් කාන්තා කණ්ඩායම් ඒ සඳහා තරඟ බිමට පිවිසියේ. මේ පිළිබඳ එහි සිට විස්තරයක් ගෙනෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන තාක්ෂණික කළමනාකරු සුජීව විජේනායක මහතා. අද දින ජපානයේ ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියේ ප්‍රථම තරඟය ජපානයේ ෆුකුෂිමා නගරයේදී සොෆ්ට්බෝල් තරඟාවලිය ආරම්භ කරනු ලැබුවා. විශේෂයෙන්ම ජපානයේ සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේ ඔලිම්පික් තරඟාවලිය ආරම්භ කරනු ලැබුවා. සොෆ්ට්බෝල් අංශයෙන් විශේෂයෙන් මෙම තරඟයේ ජපානයේ සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේ ලකුණු 8ට 1ක තියුණු ජයක් ජපානයේ වාර්තා කරනු ලැබුවා. ඒ වගේම ඉන් අනතුරුව දිවා තරඟය ඇමරිකාව සහ ඉතාලිය අතර පැවැත්වනු ලැබුවා. ලකුණු 2ට 0ක් වශයෙන් ඇමරිකාව ජයග්‍රහණය කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ වන විට ජපානයේ ෆුකුෂිමා නගරයේදී මෙවර ඔලිම්පික් තරඟාවලියේ සොෆ්ට්බෝල් තරඟවලින් ඔලිම්පික් තරඟාවලිය ආරම්භ කරනු ලැබුවා. මේ වන විට තරඟ දෙකක් අවසන් වී තිබෙනවා. හවස තරඟය කැනඩාව සහ මෙක්සිකෝ අතර පවත්වන්නට නියමිතයි. ඔලිම්පික් සමාරම්භක උළෙලට තව ඇත්තේ දින 2ක කාලයකි.
බොහෝ ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වේ. ටෝකියෝ නගරය හා අවට ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාම ඊට හේතුවයි. මේ අතර ටෝකියෝ සංවිධායක කමිටුවේ ප්‍රධානී ටොෂිරෝ මොටෝ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගු නොකරන බවට සහතික විය නොහැකි බවයි. ආසාදිතයන්ගේ ඉහළ යාම සැලකිල්ලටගෙන අවශ්‍ය නම් සාකච්ඡා පවත්වන බව හෙතෙම කියයි. මේ වන විට ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයන් 70කට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතා පෙන්වා දෙන්නේ ක්‍රීඩා උළෙල අවලංගු කිරීම විකල්පයක් නොවන බවයි. මේ අතර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණ සිටි චිලි ජාතික ටයිකොන්ඩෝ ක්‍රීඩකයා තරඟාවලියෙන් ඉවත් කර ඇත. ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. SLT මොබිටෙල් කොලියාපිටිය ශික්ෂණ රෝහලට විශේෂ මොනිටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි. කොවිඩ් උවදුරින් මිදීමට අත්වලක් වීම සඳහා SLT මොබිටෙල් ගෙන යන වැඩපිළිවෙලේ තවත් අධීරක් ලෙස මේ හැඳින්විය හැකිය. කොලියාපිටියේ ශික්ෂණ රෝහල කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවන විශාලතම රෝහලයි. නව උපකරණය මගින් එහි කොවිඩ් රෝගීන්ට පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකිවනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මෙරට තීන්ත හා අලේපන සමාගමක් වන ජෙට් හෝල්ඩින්ස්හි මූලික කොටස් නිකුතුව අවසන් වේ. මෙම කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 8.29 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිකුත් කෙරින. කොටසක් අලෙවි වූයේ රුපියල් 27කටයි. මෙරට ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක් ආයෝජනය කරමින් ප්‍රතිලාභ රසක් හිමි කර ගැනීමට ආයෝජකයන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස මේ සැලකිය හැකිය. මෙරට පමණක් නොව දකුණු ආසියානු වෙළඳපොළ තුළද ප්‍රගතියක් අත්කර ගැනීමට ජෙට් හෝල්ඩින් සමාගම සමත්ව තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව මධ්‍ය මහා බස්රාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දෙවෙන හරහා වරින් වර හමන පැයට කිලෝමීටර 40-50 අතර තරමක තද සුළං ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල
මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇද්දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට අවසන් වාර්තාව මාස 6කින්. ලාබ් සමාගම ගෑස් අලුවෙන් ඉවත් වන්නේ නම් එම සමාගමට ඛනිජ තෙල් සංස්ථාව ලබා දී ඇති 50 ලිට්‍රෝ සමාගමට. රුෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මියගේ දැරිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පොලිස් කණ්ඩායම් දෙකක්. බස්නාහිර පළාතේ පුද්ගලයන් ලක්ෂ 3කට ත්‍රිවිධ හමුදාවෙන් කොවිඩ් එන්නත. සේවක අර්ථ සාධක අරමුදලින් බදු අය කිරීමක් නොමැති බව අවධාරණය කෙරේ. උදේ ගම්මන්පිල මහතාට ගෙන ආ විශ්වාස භංගයේ පරාජය වීම ජනතාව ලැබූ පරාජයක් බව සමගී ජන බලවේගය පවසයි. හයිටි රාජ්‍යයට නව අග්‍රාමාත්‍යවරයෙක්. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ආරම්භයට තවත් අවිනිශ්චිත තත්ත්වයක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.